දැන් සටහන ලියන පොතක් ගන්න ලියන පොතකුත් තියාගෙන මාතෘකාව ලියා ගන්නකො ඉටු කරමු යුතුයකම් කියලා මාතෘකාව ලියා ගන්න. ඉටු කරමු යුතුයකම් මාතෘකාව ලියාගෙන අපි කතා කරගෙන යන් ඒ අතර මම ලියා ගන්න දෙනවා කරුණු ලියා ගන්න. හරි පළවෙනි ප්‍රශ්නේ තමයි සිංහාලෝවාද සූත්‍රයේ ඔයාලා කවුරු හරි කියන්නකෝ ඔය ප්‍රශ්නේ පළවෙනියට තියලා තියෙන ප්‍රශ්නේ ඔයාලට පේන ප්‍රශ්නේ කියන්න බෑ. පේනවද ප්‍රශ්නේ හරියට? සිංහාලෝවාද සූත්‍රයේ අන්තර්ගත කරුණු අනුගමනයේ ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? ඔව්. කියන්න බලන්න. කාටද පුළුවන්? මොකක්ද ලැබෙන ප්‍රතිඵල? සිංහාලෝවාදයේ සූත්‍ර දැන් සිංහාලෝවාද සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මොනවද කියන්නේ මට කියන්න. මොනවාද අන්තර්ගත වෙන්නේ? සිංහාලෝවාද සූත්‍රය උගන්වන්නේ මොනවා ගැනද? සිංහල ගෘහපතියට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා මොනවාද කියලා දුන්නේ? දිසා 6කට වඳින හැටිද කියලා දුන්නේ සමාජ යුතුයකම් ඉටු කරන හැටිද කියලා දුන්නේ. උතුරු පැත්තට වඳිනවා දකුණු පැත්තට වඳිනවා නැගෙනහිර පැත්තට වඳිනවා මේ විදිහට දිසා 6කට වඳින්න බුදුරජාණන් වහන්සේ කියලා දුන්නාද නැත්නම් සමාජයේ එකිනෙකාට යුතුයකම් ඉටු කරන හැටි කියලා දුන්නාද? දිශා නමස්කාරය එක එක දිශාවන්ට වඳින හැටි කියලා දුන්නා කියලා හිතන්නේ. දැන් දිශාවන්ට වැඳීමේ ඇති ප්‍රතිඵලය මොකක්ද? කියන්න බෑ. විවිධ දිශාවන්ට වඳින එකද බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ කියලා කියන්න මට සිංහාලෝවාද සූත්‍රයේදී එහෙම නැත්නම් සමාජයේ එකිනෙකාට යුතුයකම් ඉටු කරන හැටිද කියලා දුන්නේ. හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දැක්කා සිංහල ගෘහපතියා දිශාවන් 6කට වැඳ වැඳ ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක නිවැරදි කරා. දිශාවන් 6කට වඳින එක නෙවෙයි අර්ථවත් වෙන්නේ. දිශාවන් 6කට වැඳ වැඳ තමයි හිටියේ. නමුත් මේ දිශාවන්ට උපමා කරලා බුදුරජාණන් වහන්සේ දැක්වුවා සමාජ කණ්ඩායම් 6ක්. එතකොට හොඳට මතක තියාගන්න ඕනි වැදගත්ම කාරණේ තමයි සිංහාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ සමාජයේ එකිනෙකා අතර යුතුයකම් හා වගකීම් ඉටු කරන ආකාරය. යුතුයකම් හා වගකීම් ඉටු කරන ආකාරය තමයි උගන්වන්නේ මොකේද? සිංහාලෝවාද සූත්‍රය. එතකොට මෙතන සදිසා නමස්කාරය කියන්නේ දිසා 6කට වඳිනවා කියන එක නෙවෙයි. එකිනෙකාට යුතුයකම් ඉටු කරනවා කියන එක. ඇති 6කට වැඳ වැඳ හිටියට ලැබෙන ප්‍රතිඵලයක් නැහැනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ විදිහට පැති 6කට වැඳ වැඳ ඉන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ යහපත් විදිහට සමාජය පවත්වා ගන්න එකිනෙකා යුතුයකම් හා වගකීම් ඉටු කරන්නේ කොහොමද කියලා. එහෙනම් පළවෙනි ලියාගන්න තරු ලකුණක් දාලා ලියා ගන්න. සිංහාලෝවාද සූත්‍රයේ සමාජයක යහපැවැත්ම සඳහා ඉටු කළ යුතු යුතුයකම් හා වගකීම් අන්තර්ගත වේ. සිංහාලෝවාද සූත්‍රයේ සමාජයක යහපැවැත්ම උදෙසා
ඉටු කළ යුතු යුතුයකම් හා වගකීම් ඉටු කළ යුතු යුතුයකම් හා වගකීම් අන්තර්ගත වේ. හරි. දැන් අන්තර්ගත වෙන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්තානේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අන්තර්ගත වෙලා තියෙන කරුණු අනුගමනය කරාම අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? සමාජයට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ඇයි අපි ඒව අනුගමනය කරන්නේ? දැන් ඔයාලා යුතුයකම් ඉටු කරනවද කියන්නේ? ඔයාලා කවුරු විදිහටද යුතුයකම් ඉටු කරන්නේ කියන්නේ? යුතුයකම් ඉටු කරන්නේ නැද්ද මොනවා? අමන්ට ඇහෙනව නේද? කතා කරනව ඇහෙනව නේද? කියන්න බලන්න. දැන් උදව් කරන්නම් මම. තාක් උදව් කරන්න. දැන් ඔයාලා ශිෂ්‍යයෝ විදිහට යුතුයකම් ඉටු කරනවා. තව කොහොමද? දරුවන් දූ දරුවන් විදිහට යුතුයකම් ඉටු කරනවා. ඊළඟට ගිහියන් විදිහට යුතුයකම් ඉටු කරන කාටද? පැවිදි උතුමන් කෙරේ. හරි දැන් අපි කතා කරගෙන යන්කෝ. ඉස්සරහට කතා කරගෙන ගියාම මේක පැහැදිලි වෙයි. මම ඊටාම කෙටියෙන් කියන්න හොඳට මතක තියාගන්න. මේ කියපු සිංහලවාද සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන කරුණු අනුගමනය කරාම උපදේශ අනුගමනය කරාම ලැබෙන ප්‍රතිඵලය තමයි සමාජයේ යහපැවැත්ම. ඒකත් ලියාගමුද අපි? ඒකත් ලියලා තියාගන්න. ඒක මම පහලින් ලියන්නම්. ලියාගන්න. සිංහලවාද සූත්‍රයේ උපදේශ අනුගමනයෙන් සමාජ සුභසිද්ධිය සැලසේ. සිංහලවාද සූත්‍රයේ උපදේශ අනුගමනයෙන් සමාජ සුභසිද්ධිය සැලසේ. දැන් අපි කතා කර හිටියේ මෙන්න මේ ප්‍රශ්න. අනුගමනයෙන් ලැබෙන ප්‍රතිඵල මොන අනුගමනයෙන්ද? සිංහලවාද සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙන කරුණු. එහෙම නැත්නම් සිංහලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලබා දුන්න උපදේශ අනුගමනයෙන් අපට ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා. දැන් අද අපි කතා කරන්නේ මේ පාඩමේදී සියලු සමාජ කණ්ඩායම් ගැන කතා කරන්නේ නැහැ. මේ පාඩමේ කතා කරන්නේ කොටස් දෙකක්. සේව්‍ය සේවක හා ගිහි පැවිදි සම්බන්ධතා ගැන. මේ පාඩමේ කතා කරන්නේ. දැන් ලියා ගන්න මුලින්ම මාතෘකාව ලියා ගන්න. අනුමාතෘකාව සේව්‍ය සේවක යුතුයකම්. සේව්‍ය සේවක යුතුයකම් කියලා ලියා. සේව්‍ය සේවක යුතුයකම්. සේව්‍ය සේවක යුතුයකම්. හරි දැන් බලන්න මෙන්න මේ ඔයාලට පේන්න තියෙන මේ පින්තූරේ. මේ පින්තූරේ දැක්කම මොකද හිතෙන්නේ? මේ සේව්‍යා සේවකයා. දැන් ඉස්සෙල්ලා මඳුර ගන්න ඕනි. ඕක ඇතුලේ ලියා ගන්නකො එක පැත්තකින් මෙන්න මේ විදිහට. පහලින් ලියා ගන්න. සේව්‍යා කියලා ලියා.
සේවයා කියන්නේ කවුද? තියාගන්න ආයතනයක කවුද? අධ්‍යක්ෂක. අධ්‍යක්ෂ. ඊළඟට තව කවුද? ආයතනයක හිමිකරු. නැත්නම් ආයතන ප්‍රධානියා. අපි මේකේ බුද්ධර්මයේ පෙළපොතේ තියෙන විදිහටම ලියා ගන්නවා නම් අයිතිකරුවන්, කළමනාකරුවන්, අධ්‍යක්ෂකවරුන් කියලා ලියා. අයිතිකරුවන්, කළමනාකරුවන්. සේවයා කියන්නේ මතක තියාගන්න කාටද? ආයතනයක අධ්‍යක්ෂක, එහෙම නැත්නම් අයිතිකරු, එහෙම නැත්නම් කළමනාකරු. අනිත් එක්කෙනා තමයි සේවකයා. මෙන්න මේ සම්බන්ධය තමයි අපි කතා කරන්නේ. සේවියා ගැනයි සේවකයා ගැන. සේවකයා කියන්නේ මේ ආයතනයේ වැඩ කරන අය. එහෙම නැත්නම් කම්කරු, ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. දැන් බලමු අපි මේ දෙගොල්ලගේ යුතුයකම් වල සම්බන්ධතාවය මොන වගේද කියලා. මේ තියෙන්නේ ඒ සම්බන්ධතාවය. මොකද්ද මේ මෙතනින් කියන්නේ? මෙතනින් මොකක් තිබොත්ද මේ දෙකම රඳා පවතින්න පුළුවන්. මෙතන දී කොට දෙකක් තියලා කියලා හිතන්නකො මේ විදිහට එකින් එක රඳවලා තියෙනවා. දැන් කොයික තිබොත්ද මේ දෙකම රඳා පවතින්නේ? වැටෙන්නේ නැතුව. කියන්න බෑ. සේවකයා කියන එක අයින් කරොත්ද සේවයා කියන එක අයින් කරොත්ද? නැත්තම් වෙන කොහොමද? දෙකම තිබ්බොත් අන්න බොහොම හොඳයි ආ. මේ දෙකම තියෙන්න ඕනි. ඒකෙන් කියන්නේ මොකද්ද කියන්නේ? දැන් ලී කොට දෙකක් තියලා තියෙන කතාවක් නෙවෙන්නේ ඔය කියන්නේ. මොකද්ද අපි මේ කියන්නේ? මේ සේවීය සේවක සම්බන්ධතා අර්ථවත් වෙන්න නම් දෙගොල්ලම මේ ගැන හිතන්න ඕනේ. දෙගොල්ලම තමන්ගේ යුතුයකම් ඉටු කරන්න. සේවකයා යුතුයකම් ඉටු කරේ නැත්නම් ආයතනෙ බිඳ වැටෙනවා. සේවයා සේවකයාට යුතුයකම් ඉටු කරේ නැත්නම් ඒත් ආයතනෙ බිඳ වැටෙනවා. ඒක තමයි මේකෙන් අපි අදහස් කරන්නේ. ඔයාලගේ පෙළපොතක් එල්ලගෙනම බලාගෙනම මේ ටික කතා කරගෙන යන්න. දැන් උදාහරණයක් කියමු අපි ඔය කියන කතාව. දැන් අපේ පෙළපොතේ සඳහන් කරලා තියෙනවා අර කරත්තයක තියෙනවා විශාල රෝදයක් තියෙනවා. ඒ රෝදයේ මැද තියෙන්නේ බොස්කිටි කියලා සඳහන් කරන්නේ මේ මැද රෝදය ආවි වෙලා තියෙන කොටස. ඒ කොටස් හරියට සම්බන්ධ වෙලා තිබෙන්නේ නැත්නම් කරත්තයත් එක්ක කරත්තේ කඩාගෙන වැටෙනවා. උදාහරණයක් විදිහට වාහනයක් කියමුකෝ. වාහනේ රෝද හරියට සම්බන්ධ වෙලා තිබෙන්නේ නැත්නම් වාහනේ ගමනක් යන්න බෑ. ඒ වාහනේ අනතුරට ලක් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. දැන් මේකේ අවසානයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ දෙගොල්ලම තමන්ගේ යුතුයකම් හරියට ඉටු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ ආයතනෙ දුර වෙන්නේ නැහැ. ඉතින් මේ දෙගොල්ල හරියට තමන්ගේ යුතුයකම් ඉටු කරොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ ආයතනෙ කටයුතු සාර්ථක වෙනවා. ඉදිරියට සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට ඔයාලට මම මෙන්න මේ විදිහට සටහනක් ඉදිරිපත් කරනවා. මේ සටහනේ තියෙන කරුණු ටික අපි පිළිවෙලට සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ පහලටම එන්න ඕනේ මොකක්ද? ඊළඟට එන්න ඕනේ මොකක්ද? එන්නේ විදිහට මෙන්න මේ කියලා තියෙන කොටස් ටික එහාට මෙහාට කරලා අපිට සම්බන්ධ කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. පැහැදිලි කරාට පස්සේ පැහැදිලි කරනකොට ඔයාලා මෙන්න මේ ටික තියා බලාගෙන හිතෙන් chart එක හදාගන්න. පහලටම එන්න ඕනි කවුද? සේවයාද? නිෂ්පාදන හා සේවාද? එහෙම නැත්නම් සේවකයාද කියලා කාර්ය හරියටම බලන්න ඔන්න පාඩම අවධානයෙන් ඉන්න කෙනෙකුට හොයාගන්න පුළුවන්. හොයාගත්ත ගමන් කියන්නේ මම හොයාගත්ත කියලා කියන්නේ. මේ ටික පෙළ පිළිවෙලට එන්න ඕනේ. දැන් ඔන්න මම ඉස්සෙල්ලම කතා කරගෙන යනවා. එතකොට ඕකට තියෙන උදාහරණ හම්බ වෙයි.
මුලින්ම අපිට කතා කරන මෙන්න මේ විදිහට කියනවා. මේ අපේ මිනිසුන්ගේ ජීවත් වීම සඳහා දැන් අපිට ජීවත් වෙන්න අවශ්‍යයි නිෂ්පාදන හා සේවා. නිෂ්පාදන කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව. මිනිසුන්ට අවශ්‍ය දේවල් විවිධ ආයතන වලින් නිෂ්පාදනය කරනවානේ කිරිපිටි වර්ග, සබන් වර්ග, විවිධ ඉන්ධන වර්ග ඔය වගේ අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරනවා. ඒ වගේම සේවාවලුත් අවශ්‍යයි. දැන් වෛද්‍ය සේවාව ඒ වගේ සේවාවලු ගමනාගමන සේවය, වෛද්‍ය සේවාව වගේ සේවාවලුත් අවශ්‍යමයි අපිට ජීවත් වෙන්න. හැබැයි මෙන්න මේ කියන සේවාවන් ඔක්කොම රඳාපවතින්නේ මොකක් මතද? ශ්‍රමය මත. ඔන්න මේක මතක තියාගන්න එක. ඔන්න දැන් ඔකටත් උදාහරණ උදව්වක් වෙනවා. ශ්‍රමය තිබ්බොත් තමයි නිෂ්පාදන හා සේවාවන් අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ මහන්සි වෙන්න එපා. දැන් බුද්ධිමත්ව හිතලා මතලා කටයුතු කරන්න වෙනවා වෛද්‍ය සේවයේදී. ඊළඟට ගුරු සේවයේදී. හිතාමතා දැන් බුද්ධිය ශ්‍රමයක් විදිහට මේ වෙලාවේ දැන් මම ගුරුවරයෙක් විදිහට ඔයාලට දානය කරනවා. ඒ වගේම කායික වශයෙන් ශ්‍රමය යොදවන්නත් ඕන. විවිධ නිෂ්පාදන සඳහා. දැන් උදාහරණයක් විදිහට ගඩොල් වර්ග විවිධ. එනන්ට විවිධ ඔය වගේ සිමෙන්ති වලින් කරන නිර්මාණ. ඒ වගේ දේවල් කරන්න කායික වශයෙන් වෙහෙසක් අවශ්‍යයි. ශරීරය වෙහෙසවන්න ඕන. ඒ දෙකට තමයි කියන්නේ බුද්ධිමය හා කායික ශ්‍රමය. මේ ශ්‍රමය නිසා මොනවාද ඇති වෙන්නේ? කියන්න බලන්න. ශ්‍රමය වැය කරොත් මොනවාද අපිට ලැබෙන්නේ? නිෂ්පාදන හා සේවා. ශ්‍රමය වැය කරොත් ලැබෙන්නේ නිෂ්පාදන හා සේවා. ශ්‍රමය නැත්තම් නිෂ්පාදන හා සේවා අපිට ලබා ගන්න බෑ. මේ කියන නිෂ්පාදන හා සේවා මොකටද වැදගත් වෙන්නේ? මිනිසුන්ගේ දිව්‍ය පැවැත්මට. එහෙම නැත්තම් මානව ප්‍රජාවේ පැවැත්ම. එතකොට මානව ප්‍රජාවේ පැවැත්මට අවශ්‍ය මොනවාද? නිෂ්පාදන හා සේවා. නිෂ්පාදන හා සේවා සකස් කරන්න නම් ශ්‍රමය අවශ්‍යයි. ඒ ශ්‍රමයේ කොටස් දෙකක් තියෙනවා. බුද්ධිමය හා කායික ශ්‍රම. එතකොට දැන් ওই chart එක හදාගන්න ඔයාලා අපි මේ කතා කරන අද. දැන් මේ කිව්ව සියලුම දේ කරන්න අනිවාර්යයෙන්ම වැදගත්ම දේ තමයි සේවකෙක් ඉන්න ඕන. සේවකයෝ ඉන්න ඕන. ඒ කියන්නේ මේ කියන කටයුතු කරන මිනිස්සු නැතුව අපිට බෑනේ ඔය කියන මොනවාවත් සකස් කරගන්න. නිෂ්පාදන හා සේවා ලැබෙන්නේ නැහැ. ශ්‍රමයක් වැය කරන්න කෙනෙක් ඉන්න ඕන. අන්නේ ශ්‍රමයේ වැය කරන කෙනා තමයි සේවක. එහෙනම් මේ කියපු වැඩපිළිවෙලේ ෆවුන්ඩේෂන එහෙම නැත්නම් පදනම වැදගත්ම දේ තමයි ඔය කියන කරුණු ඔක්කොම තියෙන්නේ මෙන්න මේ සේවකයා මත. සේවකයා නැත්නම් ඔය කියන ඔක්කොම ඉවරයි. දැන් ගේක ෆවුන්ඩේෂනක් නැත්නම් ගේත් කඩාගෙන වැටෙනවා. ගේ ශක්තිමත් ෆවුන්ඩේෂන් ගේ ආරම්භ ගේ හදන්න ඉස්සෙල්ලා පොළොවේ දාන ෆවුන්ඩේෂන්. පදනම. මේ පදනම නැත්නම් ඒ පදනම ශක්තිමත් නැත්නම් ගේත් ශක්තිමත් නෙවෙයි. ඒ වගේ තමයි සේවකයා නැත්නම් එහෙම මෙන්න මේ කියන ඔක්කොම කඩාගෙන වැටෙනවා. කායික හා බුද්ධිමය ශ්‍රමයක් නැහැ. ඊළඟට නිෂ්පාදන හා සේවා අපිට ලැබෙන්නේ. අනිත් එක තමයි නිෂ්පාදන හා සේවා ලැබෙන්නේ නැති නිසා මිනිස් සමාජයේ පැවැත්ම නැති වෙනවා. මිනිස් සමාජයේ පැවැත්ම දිගු කාලිනව පවත්වාගෙන යන්න බෑ. ඒක තමයි ඔය මානව ප්‍රජාවේ පැවැත්ම කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න බෑ අත. මෙන්න මේව නැත්තම්. දැන් හදාගත්තද කවුරු හරි පිළිවෙල? කවුද යටම ඉන්න ඕනේ උතන? කවුද? සේවකයා. කොහොම හොඳයි. කවුද? සේවකයා. සේවකයා තමයි අපි එන එක හදාගන්න. ඔන්න හරියටම අපි සේවකයා කියන කොටස ගන්න. හරි ඊළඟට මොකක්ද දෙන්න ඕනේ? සේවකෙක් ඉන්නවා. හරි දැන් සේවකයා මෙයා තමයි පදනම. මෙයා නැත්තම් මේ සමාජයේ අපේ ජීවිතේ සියල්ල ඉවරයි. ඒකනේ ගොවියත් රජකමට මඩ සෝදාගත් කල රජකමට සුසුයි කියන්නේ. ඉතින් ගොවියා අපේ බතසරි කරනවා. මේ සේවකෙක් තමයි. අනිත් බොහෝ අය සේවකයෝ ඉන්නවා. වෛද්‍යවරු, ගුරුවරු, ඊළඟට රියදුරු විවිධයි. හරි සේවකයා ඉන්නවා. ඊළඟට මම උදව් කරන්නම්කෝ සේවියා ඊළඟට ඉන්නවා. හරි දැන් මෙතනින් එහාට මේ දෙන්නගේ වැඩ කටයුතු වලින්
මොනවාද සිද්ධ වෙන්නේ පිළිවෙල කියන්න බලන්න. ඉස්සලා මේ දින එකතු වෙලා මොකද්ද කරන්නේ? පාර මානව සමාජයේ පැවැත්ම ඇති වෙනවද නැත්නම් ඊට ඉස්සලා අවශ්‍ය දේවල් තියෙනවද? බුද්ධිය හා කායික ශ්‍රමය. හරි. ගොඩක් හොඳයි. එහෙනම් අපි ඒක දාමු මෙතන. දැන් මේක chart එක ලියලා තියාගමු ඔයාලා පස්සේ. හරි. දැන් මෙහෙම තමයි තියෙන්නේ. දැන් මේ හරියද වෙනස් කරන්න ඕනේ. සේවකයා හා සේවියා එකතු වෙලා බුද්ධිමය හා කායික ශ්‍රමය වැය කරනවා. වැය කරාම මොකද සිද්ධ වෙන්නේ? මොකටද මේ කායික හා බුද්ධිමය ශ්‍රමය වැය කරන්නේ? ඇයි මහන්සි වෙන්නේ? නිෂ්පාදන හා සේවා. ගොඩක් හොඳයි. නිෂ්පාදන හා සේවා. සේවා ලබා දීම. නිෂ්පාදන හා සේවා ලබා දීමට තමයි මේ කට්ටිය වෙහෙස මහන්සි වෙන්නේ. එහෙනම් ඔන්න ඉබේම අවසාන ප්‍රතිඵලය එනවා. එතකොට අපිට මේක කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ පහළින් ඉඳන් ඉහළට යන අපි මේක ලියලා තියාගන්නකො ළමයි එන chart එක ලියා. හරි. දැන් සේවකයා නැත්තම් මේ සියල්ල නැහැ කියන එක තමයි අපි මෙතනින් පැහැදිලි කරේ. අනිවාර්යෙන් සේවකෙක් ඉන්න ඕනේ. සේවකයා හා සේවියා අතර සම්බන්ධයේ මත මේ දෙන්න එකතු වෙලා කියන්නේ මේ කණ්ඩායම් දෙක. මේ දෙන්නෙක් විතර නෙමෙයි සමාජයේ එක්තරා කොටසක්. මේ කොටස එකතු වෙලා බුද්ධිමය හා කායික ශ්‍රමය වැය කරනවා. වැය කරන්නේ ඇයි? වැය කරා මොනවද ලැබෙන්නේ? නිෂ්පාදන හා සේවා. මේ නිෂ්පාදන හා සේවා උපකාර වෙනවා මානව ප්‍රජාවේ පැවැත්ම. ඒ මිනිසුන්ගේ පැවැත්ම. මිනිසුන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ යම් කිසි ආයතනයක් දැන් කිරිපිටි නිෂ්පාදනය කරන ආයතනයක් කියලා ගමු. එතකොට එතන සේවකයෝ ඉන්නවා. එතන අයිතිකරුවෝ ඉන්නවා. සේවියා කියන්නේ ඒ කොටස. ඔයාලා ලියා ගන්නකම් මම කියන්නේ ලියා ගන්න පිටික. සේවියා කියන්නේ අයිතිකරුවෝ අධ්‍යක්ෂකවෝ. දැන් මෙන්න මේ කියන දෙගොල්ල සුහදතාවෙන් කටයුතු කරේ නැත්තම් තරහින් කටයුතු කරොත් දෙගොල්ල ගැටුම් ඇති කරගත්තොත් මේ දෙගොල්ල වැය කරන කායික ශ්‍රමයෙන් වැඩගත් නැහැ. එතකොට නිපදවන නිෂ්පාදන අපිට ලබා දෙන සේවාවන් හරියට අපිට ලැබෙන්නේ නැහැ. එයාලා මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්ත නැත්තම් කොයිතරම් දැනුම තිබ්බත් වැඩක් නැහැ. ලොකු දැනුමක් තියෙන්න පුළුවන්. ලොකු උගත්කම් තියෙන්න පුළුවන්. ලොකු සහතික තියෙන්න පුළුවන්. උපාධි ගණනාවක් තියෙන්න පුළුවන් මේ සේවියා ආයතනයේ ප්‍රධානිය. එහෙම නැත්නම් මේ ආයතනයේ කළමනාකරුවන්. නමුත් මෛත්‍රී කරුණාව මානව දයාව වගේ ගුණධර්ම නැත්තම් අර කියන උගත්කමේ වටිනාකම වැහිලා යනවා. එතකොට ලැබෙන ප්‍රතිඵලය තමයි එයාලා නිපදවන නිෂ්පාදන හා සේවාවලත් ගුණාත්මක බව නැති වෙනවා. ඒක වටිනාකමක් නැහැ. ඒ නිසානේ දැන් ඔය අපිට ලැබෙන ආහාර හැම දෙයකම විස බීජ තියෙනවා. දැන් අපිට වෙළඳ පොලෙන් ගන්න ආහාරයක් නැති තරම්. ඒකට වෙලා තියෙන්නේ මෙන්න මේ කියන සේවයා හා සේවකයා අතර සිදුවන ක්‍රියාවලිය හරියට අර්ථවත් වෙලා නැහැ. අනිත් එක මෙයාලගේ උගත්කමට වඩා උගත්කම තුල ගතිගුණ උතුම් ගතිගුණ ගුණාංග නැති නිසා මිනිස්සු ගැන ආදරයක් කරනවක් නැති නිසා තමයි මේ විදිහට විස සහිත ආහාර වෙළඳ පොළට නිකුත් වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය මොකද? අවසාන වශයෙන් මෙන්න මෙතන අපි සඳහන් කරපු මානව ප්‍රජාවේ පැවැත්ම, මිනිසුන්ගේ දිවි පැවැත්ම, මිනිසුන්ගේ නිරෝගී දිවි පැවැත්ම දැන් ගොඩක් සීමා වෙලා තියෙනවා. මිනිසුන්ගේ ජීවිත කාලයේ ආයුෂ ගොඩක් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ කියන දෙපිරිස කරන ක්‍රියාවලිය විශේෂයෙන් මේ සේවියා කියන කොටසේ ගන්න තීරණ මත තමයි මේ සමාජයේ ගොඩාක් යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් සමාජයේම ඇත්තටම ඉදිරියට පවත්වාගෙන යන්නේ මෙන්න මේ කියන සේව්‍ය සේවක සම්බන්ධයෙන් මත. ඔයාලට වැටහෙනවා ඇති. මේ ටික ලියාගෙන ඉවරද? ඔව් සර්. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා. දැන් අපි කියවනේ මේ දෙකොල්ල අතරේ හොඳ සම්බන්ධතාවක් තියෙන්න ඕනි කියලා. එහෙනම් අපි මුලින්ම දැනගන්න ඕනි
සේව්‍ය මේ සේව්‍ය හා සේවක දෙපිරිස මොන දිශාවටද බුදුරජාණන් වහන්සේ උපමා කරලා දැක්ුවේ? සේව්‍ය සේවක සම්බන්ධතාව මොන දිශාවටද දැක්ුවේ බුදුරජාණන් වහන්සේ සිංහලවාද සූත්‍රයේ? යට දිශාව. යට දිශාවට. හරි, එහෙනම් ලියාගන්න මෙන්න මේ මාතෘකාව. සේව්‍යා විසින් අවධානය යොමු කළ යුතු කරුණු පහක් කියලා ලියා. කෙනෙක් කියන්න බලන්න. සේව්‍යා විසින් අවධානය යොමු කළ යුතු කරුණු පහ මොනවාද? ඒ කියන්නේ මේ ආයතනයේ කලමනාකරුවෝ. එහෙම නැත්නම් අයිතිකරුවෝ. සේවකයාගේ ශක්ති ප්‍රමාණයට වැඩ කොටස් පැවරීම. පැවරීම. හා ඒක ලියා ගන්න එනම් බලන්න. හැමෝම ලියා. ආයත් කියන්න බලන්න. සේවකයාගේ ශක්ති ප්‍රමාණයට වැඩ කොටස් පැවරීම. ඔව් ලියා ගන්න. ශක්ති ප්‍රමාණයට වැඩ පැවරීම. දැන් සේවකයාගේ ශක්ති ප්‍රමාණයට වැඩ පවරන්න ඕනේ. ඒ කියන්නේ එයාට කරන්න පුළුවන් තරම් දේවල්. එයාට කරන්න බැරි තරම් දේවල් මේ හැකි ඉක්මනින් උඩරින් වැඩ ගන්න ඕනේ කියලා විශාල වැඩ ප්‍රමාණයක් පවරන්නේ නැහැ. එහෙනම් ගොඩක් වැඩ පැවරුවොත් එයා සමාජයට ලෙඩ වෙලා එහෙම නැත්නම් හානියක් වෙලා එයා කරන ටිකවත් කරන්න බැරි වෙන්න පුළුවන්. අනිත් එක එයා සතුටින් නෙවෙයි ඊට පස්සේ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා එයාගේ හිත රිදවන්න නැතුව එයාට කරන්න පුළුවන් තරම් වැඩ ප්‍රමාණයක් පවරන්න ඕනේ. එයාට කරන්න බැරි තරම් එහෙම නැත්නම් අපිට අවශ්‍ය නිසා බලහත්කාරයෙන් ඔහුගේ වැඩ ගැනීම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. අනිත් එක ඕකට වැදගත් කාරණයක් තියෙනවා මොකද්ද? මානව අයිතිවාසිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්ති තියෙනවා. ඒ කියන්නේ ලෝකෙන් පිළිගත් නීති තියෙනවා. වැඩ ගන්න පුළුවන් ආකාරය. අධික ලෙස වැඩ ගන්න බැහැ. හරි, ඊළඟ කියන්න බෑ. මොකක්ද ඊළඟ? තව එකක් නිසි පරිදි ආහාර හා වැටුප් ලබා දී. තියාගන්න. නිසි පරිදි ආහාර හා වැටුප් ලබා දී. තියාගන්න. නිසි පරිදි ආහාර හා වැටුප් ලබා දෙන්න ඕන. ඒ කියන්නේ දැන් ආයතනයේ ප්‍රධානියාට ආහාර ලැබුණට ප්‍රමාණවත් නැහැ. මේ ආයතනයේ වැඩ කරන සේවකයින්ට ශාරීරික ශක්තිය, කායික ශක්තිය තියෙන්න ඕන. ඉතින් ඒ කායික ශක්තිය විතර නෙවෙයි මානසික ශක්තියත් ලැබෙන්න ඇත්තටම ආහාර ඕන. ඒ නිසා සේවකයා පිළිබඳව හොයලා බලන්න ඕනේ. ඔහුගේ ආහාර ඔහුට නිසි වේලාවට ලැබුණාද කියලා හොයලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුගෙන් ගන්න ඔහු ඒ ආයතනයක කරන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒක හිතලා ඔහුට රසවත් ආහාර පාන අවශ්‍යතාවන් සපයන්න ඕනි ආයතනයේ ප්‍රධානයා විසින්. එහෙම නැත්නම් සේවකයා විසින්. නැත්නම් අධ්‍යක්ෂකවරු විසින්, කළමනාකරු විසින්. හරි, ඊළඟට මොකක්ද? I can ban. सौख्य पहासुकम सप्यादि. सौख्य पहासुकम सप्यादि. එතනදී කියන්නේ අපි දැන් එයාට ආහාර දුන්නට විතරක් මදි. මුදල් දුන්නට විතරක් මදි. වැඩ කරාන් පස්සේ ආයතන වැඩ කරාන් පස්සේ මුදල් ලබා දෙනවා. ඔහුට වැටුප් ලබා දෙනවා. ඊළඟට කන්න බොන්න දෙනවා. හැබැයි ලෙඩ වුණාම බලන්න නැත්තම්, ලෙඩක් දුකක් කරදරයක් වුණාම බලන්න නැත්තම් ඒ සේවකයාගේ හිතේ ආදරයක් ලැබියාව, කැපවීම, බැඳීමක් ඇති වෙන්නේ ආයතනයේ කෙරේ. නැත්තම් ආයතනයේ ප්‍රධානියා. ඉතින් ආයතන ප්‍රධානියා දැනගන්න ඕනි සේවකයා සතුටින් තියන්න, ඒ වගේම සේවකයාගේ මානසික කායික පෝෂණය පිළිබඳව හොයලා බලන්න ඕනි. විශේෂයෙන්ම ලෙඩක් දුකක් වුණාන් පස්සේ අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ඔහුට අවශ්‍ය උපකාර ලබා දෙන්න ඕනි. එහෙම නැත්නම්
සේවකයා සේව්‍යාකේ එහෙම නැත්නම් ආයතනයේ ප්‍රධානිය ආයතනයේ කළමනාකරු ආයතනයේ අයිතිකරු අධ්‍යක්ෂක කෙරෙහි ගෞරවයක් දක්වන්නේ ඊට පස්සේ තමයි වැඩ වර්ජන ඇති වෙනවා වැඩ පැහැර හරිනවා හරියට වෙලාවට වැඩ කරන්නේ සමානට හොරකම් කරනවා ඉතින් මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ ඇත්තටම මේ සේවකයෝ පිළිබඳව හොයලා බලන්නේ නැති නිසා හැබැයි සේවකයෝ විතරක් නෙමෙයි සේව්‍යා විතරක් නෙමෙයි ඒගොල්ලගෙම වකින් තියෙනවා ඒවා අපි පස්සේ කතා කරමු දැන් එක පිරිසක විතර අපි මේ කතා කරගෙන යන්නේ ඊළඟ කාරණේ කියන්නේ හරි ළමයි ලියා ගන්නව නේද ඔයාලා ඔව් සර් කියන්න ඔව් සර් හරි කියන්න බෑ රසවත් ආහාර පාන බෙදා දීම ලබා දීම ඔව් රසවත් ආහාර පාන බෙදා නැත්නම් ලබා දීම රසවත් ආහාර පාන ලබා දෙන්න ඕනේ අනිත් ළමයි මයික් ඕෆ් කරලා තියාගන්න නැත්නම් මෙහෙන් ඕෆ් කරනවා ආයෙ ඔන් කරන්න බැරි වෙයි කතා කරන කෙනා විතරක් මයික් එක ඔන් කරන්න අනිත් මයික් එක ඕෆ් කරලා තියාගන්න දැන් මේ කියන්නේ රසවත් ආහාර පාන ලබා දෙන්න ඕන අපි අර කලින් කතා කරා වගේ ආයතනයේ හිමිකරුවන්ට ලැබෙන ආහාර පාන හැමදේම යම් තරමකින් හරි සේවක සේවිකාවන්ට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සම්බන්ධතාවය ඇති වෙන්නේ නැහැ. එක පවුලක් වගේ තමයි ආයතනයක් ඉදිරියට පවත්වාගෙන යන්නේ. හැබැයි සාර්ථක වෙන්න නම් නමුත් එහෙම කිව්වට විතරක් මදි. අපි සමාජයේ නිතරම ඇහෙනවනේ අපිට අපේ ආයතන නම් එක පවුලක් වගේ. එහෙම කිව්වට විතරක් මදි. ඇත්තම ඒ ඔයාලට දැන් මේවා අපි කතා කරන්න මොකටද නෙමෙයි. ඔයාලා තමයි ආයතන වල ප්‍රධානීය වෙන්නේ අනාගතේ. දැන් ඔයාලා මේ මෙතන ඉන්න පිරිස අනාගතේ වෛද්‍යවරු වෙයි, ගුරුවරු වෙයි, විදුහල්පතිවරු වෙයි, ඊළඟට අමති අමාත්‍යවරු වෙයි, මැති අමුතුවරු වෙයි, අමාත්‍යවරියෝ වෙයි, වෛද්‍යවරියෝ වෙයි. ඉතින් විවිධ තැන්වල විවිධ තනතුරු දරයි. දැන් ඒ තනතුරු වලට ගියාන් පස්සේ මේවා ඉගෙනගෙන ඉන්න ඕනේ. දැන් ඒ කාලේට ගොඩක් දුරට අමතක වෙනවා. එහෙම නැත්නම් ඒ කාලේට මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. බොහෝ ප්‍රමාණයක්. වැඩි හැමෝම නෙවෙයි. නමුත් අන්නේ தත්ත්වෙ මිදෙන්න තමයි මේ කාලේ මේ විෂය නිර්දේශයට මේවා ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා විභාගේ පාස් වෙන්න මෙතර නෙමෙයි. ඔයාලගේ හිතේ එතකොට මේවා ඉගෙනගෙන තිනකොට දැනුම් තේරුම් තිනකොට ඔයාලා ආයතනයේ ප්‍රධානියක් වුණාන් පස්සේ ඒ ආයතනයේ ඉන්න අනිත් අය ගැන, සේවකයෝ ගැන කොහොම කරුණාවෙන් මෛත්‍රී බලනවා. මානව දයාවෙන් බලනවා. එහෙම තමයි ආයතනයක් දියුණු වෙන්නේ. ආයතනයක් දියුණු වුණාම තමයි සමාජය දියුණු වෙන්නේ. ඉතින් මේ විදිහට ආයතනයක් දියුණු වෙන්න නම් පුද්ගලයන්ගේ මානසිකත්වයේ හොඳ තත්වයක තියෙන්න ඕනේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ මේ හැම ඉගැන්වීමකින්ම. කොහොම හරි දැන් මේ වැඩ පවරනකොට අපි කලින් කතා කරා ජාත්‍යන්තර කම්කරු ප්‍රඥාප්තිය. අන්න ඒ අනුව ඇය 8ක වැඩමුළුවේ තමයි සාමාන්‍ය ලෝකෙ පිළිගත් ක්‍රමය. සේවකයෙකුට පවරන්න පුළුවන් වැඩ ප්‍රමාණය. ඒකෙන් කියන්නේ අවශ්‍ය විවේකයේ ඔහුට ලබා දෙන්න ඕනේ. හරි. අපි ඊළඟට අතාව එකක් තියෙනව නේද? ඔච්චරක් තියෙන්නේ. ආයෙ මොකක්ද පැහැදිලි නැහැ. අවශ්‍ය අවස්ථාවලදී නිවැරදි ඔව් අවශ්‍ය අවස්ථාවල අනිත් මයික් ඕෆ් කරන්න ළමයි නිවාඩු ලබා දීම මොකද්ද නිසි කලට විශ්‍රාම ලබා දීම නිසි කලට විශ්‍රාම ලබා දීම මේ කියන්නේ දැන් වයස අවුරුදු 60 70 80 පැනලා ඉන්නකොටත් වයසට ගියාම එයාලගෙන් වැඩ ගන්නෙ නැහැ. දැන් ඒක අපේ රටේ පවතිනවනේ එහෙම වැඩ ගන්නෙ නැහෙනි. විශ්‍රාම වයසක් විශ්‍රාම යන වයසක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවවලදී විශ්‍රාම යන්න ඉඩ දීලා ඒ වැටුප් ලබා දෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය අවස්ථාවල නිවාඩු ලබා දෙනවා. දැන් මේවා ඔයාලා ආයතනවල ප්‍රධානී වුණාම කරන්න මතක තියාගන්න ඕනේ. නැතුව පුළුවන් තරම් සේවකව පීඩාවට පත් කරලා ආයතන ප්‍රධානී විදිහට
ලොකු කුටුවක ඉඳගෙන හිටියට වෙතරක් මදි. ඒ මොනොත් අපේ රටේම දියුණුව අඩාල වෙනවා. හරි. දැන් ඊළඟට යන් අපි එන සේවකයා විසින් ඉටු කළ යුතු යුතුකම්. මාතෘකාව ලියා ගන්නකො. සේවකයා විසින් ඉටු කළ යුතු යුතුකම්. හරි. එහෙනම් දැන් ඉස්සල්ලා වගේ කියන්න බලන්න සේවයාට සේවකයා ඉටු කරන්න ඕනේ යුතුකම්. කියන්න බෑ. මොනවාද? ස්වාමියාට පළමුව අවදි වීම. ඔව්. කවුද මේ ස්වාමියා කියන්නේ? කවුද? හරි. සේවය. එහෙම නැත්නම් ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරු, අයිතිකරු. හරි. දැන් පළවෙනි එක මොකක්ද ආයෙ පාරක් කියන්න. ස්වාමියාට පළමුව අවදි වීම. අවදි වීම. යා. ස්වාමියාට පළමුව අවදි වීම. අර දෙවෙනි එක ස්වාමියාට පසුව නිදා ගැනීම. ඔව් අවදි වෙනවා හැබැයි නිදාගන්නේ පසුව. නින්දට යාම. ස්වාමියා දුන් දෙය පමණක් ගැනීම. ස්වාමියා දුන් දෙය අපි මේ ටික පොඩ්ඩක් බලමු. හරි. හොඳයි. අපි මේ ටික බලමු පොඩ්ඩක්. දැන් මෙතන එකක් තියෙනවා. දැන් ස්වාමියාට පසුව නින්දට යනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ස්වාමියා නිදාගෙන ඉන්න තැනට පිටිපස්සෙන් නිදාගෙන ඉන්නවා. හරිද වැරදිද? එතනකට විතර මේවා කරන්න. මයික් එක ඕෆ් කරගන්න කතා කරනකොට මයික් එක ඔන් කරලා කතා කරන්න. නැත්නම් ඇහෙන්නේ. කියන්න බෑ. මොකක්ද කියන්නේ? පසුව නින්දට යනවා කියන්නේ මොකද්ද මේ? පසුව නිදාගෙන ස්වාමියාට පසුව නිදා ගැනීම කියන්නේ ස්වාමියා ඉන්න තැන දැන් ස්වාමියා උස ඇඳක ඉන්නවා. සේවකයා බිම ඇදුරක් දාලා නිදා. නැත්නම් ඒකත් නැතුව රෙදි කැලක් දාගෙන නැත්නම් ගෝණි කැලක් දාලා නිදා. මේකද කියන්නේ? ඒක නෙමෙයිද? නෑ සර්. මොකක්ද නෑ ඒ කියන්නේ? ඒ කියන්නේ ස්වාමියා දැන් ආයතනයේ අයිතිකරු එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරු නින්දට ගියාන් පස්සේ මේක විශේෂයෙන්ම කියන්නේ ඔය අපේ මේ පොදු ආයතන වල නෙවෙයි පුද්ගලික වශයෙන් දැන් ගෙදරක විශේෂයෙන් ඔය විදේශ රැකියාවලට යනවනේ ඒ අන්න ඒ වගේ අවස්ථාව නැත්නම් ඔය වෙනත් අයෙකුගේ ගෙදර වැඩට යනවා සමහර. ඒ වගේ අවස්ථාවලදී ඒ ගෙදර සියලුම දෙනා නින්දට ගියාන් පස්සේ දොර ජනෙල් වහලා හරියට ඒ අනවශ්‍ය විදුලි පහන් තියෙනවා නම් ඒවා ඕෆ් කරලා නිවා දමලා සියලු දෙනාට පස්සේ නින්දට යන්න. ඒ වගේම සියලු දෙනාටම පළව අවදි වෙන්න ඕනේ කියන කාරණේ තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ විශේෂයෙන් දැන් ආයතන සම්බන්ධයෙන් ගත්තොත් ඕක කියන්න තියෙන්නේ නිසි වෙලාවට රැකියාවට යන්න. නිසි වෙලාවට රැකියාවට යන්න ඕනේ. ඒ වගේම නිසි වෙලාවට ආයතනෙ පිට වෙන්න ඕනේ. හරි. ඊළඟට කියන්න බෑ. ස්වාමියා දුන් දේ පමණක් ගැනීම. ඒක. එකක් තියාගමු. තියාගන්න මම මේ ටික පස්සේ අහනවා. දුන් දේ පමණක් ගැනීම. ඊළඟට ඔයාලට ප්‍රශ්න පත්‍රයකුත් දෙනවා. ප්‍රශ්න පත්‍රයක් මම මෙහෙම මේ ෆොටෝ එකක් ගහලා ඔයාලට එවන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ටයිප් කරපු එකක් ඔයාලට මොකුත් පේන්නේ නැහනේ. අයියේ. ඒක
අනිත් අයට පේනව නේද? පේනවා. ඔයාගේ මොකක් හරි තමයි. ටික දවසක් හුරු වුණාම මොක හරියයි. ඉස්සලම අපි මේ පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඇති. ඒක නිතරම අතපත ගන්න එපා ඔය ස්ක්‍රීන් එක. ඒකට පැහැදිලි නැති. දැන් අපි කිව්වේ දුන් දේ විතරක් ගන්න. නොදුන් දේ ගන්නෙ නැහැ. ඊතර තියෙන අනිත් දේවල් අතපත ගන්නෙ නැහැ. ඒ කියන්නේ හොරකම් කරන්නේ නැහැ. ආයතනයේ ප්‍රදානේ එහෙම නැත්නම් සේවයා විසින් දෙන දේ විතරයි ගන්න. උකට වැටපත් වෙනවා නම් ආහාර රසවත් ආහාර දෙනවනේ ඒක ගන්නවා. හැබැයි නොදුන්න දේවල් හොරකින් හෝ ගන්නෙ නැහැ. දැන් එහෙම කරනකොටනේ ආදරයක් ඇති වෙන්නේ, ගෞරවයක් ඇති වෙනවා තමාගේ ආයතනයේ සේවය කරන කෙනා කෙරෙහි, සේවකයා කෙරෙහි. ඉතින් ඒ නිසා අවංක කැපවීමෙන් කටයුතු කරොත් එහෙම තමයි සේවකයාට සේවයා විසින් එහෙම නැත්නම් මේ ආයතනයේ ප්‍රධානියෝ උදව් උපකාර කරන්නේ. ඉතින් හිත දිනාගෙන කටයුතු කරන්න ඕන මෙන්න මේ විදිහට ඔයාලත් කවදා හරි ආයතනයකට ගියාන් පස්සේ ආයතනයේ සේවකෙක් වුණාන් පස්සේ ඒ විදිහට කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. හරි ඊළඟ කාරණේ මොකක්ද කියන්නේ? තුන් දේ විතරයි. ආය පාරක් කියන්නේ හොන්නේ. වැඩ කටයුතු ඉටු කිරීම. වැඩ කටයුතු කරන්න ඕනේ ඉතා මැනවින්. ඉතා මැනවින් වැඩ කටයුතු ඉතා මැනවින් සිදු කිරීම නැත්නම් ඉටු කිරීම. තමන්ට පැවරෙන කාර්යයන් මනාව ඉටු කරන්න ඕනේ. එහෙම ඉටු කරාන් පස්සේ සේවයාගේ හිතේ ලොකු බැඳීමක් ගෞරවයක් ඇති වෙනවා තමාගේ සේවකයා කෙරෙහි. ඒකට වෙනකට වඩා හොඳින් සලකන. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ සේවකයාට. ඊළඟට පස්වෙනි කාරණය මොකක්ද? ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම. ඒ ගුණ වර්ණනා කිරීම. ලියාගන්න. ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම. ගුණ වර්ණනා කරන්න. දැන් මේ කියන්නේ මෙහෙමයි. සමහරට ආයතනයේ ඒ ප්‍රධානියා එහෙම නැත්නම් අධ්‍යක්ෂකතුමා එහෙම නැත්නම් හිමිකරුවෝ සමහරට අඩුපාඩු තියෙන අය වෙන්න පුළුවන්. දැන් මේකට හොඳ උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම අපේ පැරණි සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා කොහොමද නිදොස් කෙනෙක් මෙදියට උපදිනේ නැත කියලා. මොකද මේකේ තේරුම කියන්නේ? නිදොස් කෙනෙක් කියන්නේ වැරදි නැති කෙනෙක්. මෙදියට කියන්නේ මේ ලෝකේ. උපදිනේ නැහැ කියන්නේ උපදිනේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ නැහැ අඩුවක් වරදක් නැති කෙනෙක් නැහැ. ඕනම කෙනෙක් ළඟ මොකක් හරි කුඩා හෝ වරදක් අඩුපාඩුවක් තියෙනවා රහත් නොවුන කෙනෙක්. එහෙම නැත්නම් පුතග්ජන මිනිස්සු තුල අඩුපාඩු තියෙනවා. ඉතින් ඒක ආයතනයේ ප්‍රධානියටත් සමානයි එකයි සේවකයටත් එකයි. අන්න එතන ඉඳන් අන්න මේ විදිහට හිතලා තමයි අපි ආයතනයේ ප්‍රධානියා ගැන ගුණ වර්ණනා කරන්න ඕනේ. හැබැයි මේ ගුණ වර්ණනා කරන්නේ ආයතනයේ ප්‍රධානියා රවටා ගැනීමේ අදහසින්. එහෙම නැත්නම් මුලා කිරීමේ අදහසින් නෙමෙයි. අවංකවම කරන්න ඕනේ. ඒක අවංකවම කරන තත්වයට ආයතනයේ ප්‍රධානියා හැසිරෙන්නත් ඕනේ. ඉතින් මේ දෙපැත්තම ගැලපෙන්න ඕනේ. කොහොම හරි මෙන්න මේකත් අපි ලියලා තියාගමු. නිදොස් කෙනෙක් මෙදියට උපදිනේ නැත කියලා මෙන්න මෙතෙක් උදාහරණ. මේ පස්වෙනි කාරණේ යටතේ ලියාගන්න ලියලා තියාගන්න. ලියලා. නිදොස් කෙනෙක් මෙදියට උපදිනේ නැත. මොකද්ද මේකේ තේරුම කියන්නේ? මොකද්ද නිදොස් කෙනෙක් මෙදියට උපදිනේ නැත කියන්නේ? ඒකේ තේරුම මොකද්ද? කොළමයි නින්දේ නේද? ඇහැරලා ඉන්න කවුරුත් කියන්න බෑ. මොකද්ද නිදොස් කෙනෙක් මෙදියට උපදිනේ නැත කියන එකේ තේරුම ප්‍රකාශයේ තේරුම මොකක්ද? වැරදි නැති කෙනෙක්.
ඔව් ඔව් විදියට කියන්නේ මේ ලෝකේ වැරදි නැති කෙනෙක් මේ ලෝකේ ඉපදෙන්නේ නෑ කියන එක නෙවෙයි මෙතන කියන්නේ සාමාන්‍යයෙන් මේ ලෝකේ ඉන්න හැමෝම තුල සාමාන්‍ය පුතඥ පුද්ගලයෝ තුල හැමෝම කොම් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනිත් මහ රහතන් වහන්සේලා වගේ උතුමන් අදාළ වෙන්නේ නෑ මෙතන කියන්නේ සාමාන්‍ය පුතඥ මිනිස්සු කියන්නේ රහත් නොවුණු එහෙම නැත්නම් මාර්ගඵල නොලබපු හිත උසස්ම මට්ටමට දියුණු නොකරපු කෙලෙස් වලින් යුක්ත අය. ඉතින් අපි සාමාන්‍ය මේ සමාජ ජීවිතේ අපි කවුරුත් එහෙම තමයි. ඉතින් ඒ නිසා අපි හිතන්න ඕනි කියනවා මේ ලෝකේ අඩුපාඩු නැති අය අඩුපාඩු නැති සියල්ල කිසිදු අඩුපාඩුවක් නැති අය නැහැ. මොනවා හරි අඩුපාඩු තියෙන අය තමයි ඉන්නේ. ඒ නිසා එහෙම හිතලා ස්වාමියාගේ ගුණ වර්ණනා කරන්න කියලා කියන්නේ. හරි. දැන් ඔච්චරයි අපිට සේව්‍ය සේවක සම්බන්ධතාව ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟ මාතෘකාව ලියාගමු අපි. ඊ පැවිදි සම්බන්ධතාව. ලියාගන්න මාතෘකාව. ඊ පැවිදි සම්බන්ධතාව. ඊ පැවිදි යුතුයකම් නැත්තම් කියලා ලියන්න. හරි දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ කියන්න බෑ. බෞද්ධ සමාජයේ කොටස් බෙදා ඇත්තේ කොහොමද බෞද්ධ සමාජයේ කොටස් හතරකට බෙදලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ සමාජයේ කොටස් හතරකට බෙදලා දක්වලා තියෙනවා. ඔයාලා දැන් කෙලපොත බලාගෙන ඉන්නේ. ආයි කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ පිරිස හඳුන්වන නමක් තියෙනව නේද? කොහොමද හඳුන්වන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ පැවිදි සමාජයේ නෑ ළමයි කිව්ව ඇහුන්නේ නෑ මීටිකි. සිව්වනක් පිරිස. දැන් සිව්වනක් පිරිස නම් කරන්න කිව්වොත් මතක තියාගන්න. සිව්වනක් පිරිස නම් කරන්න බෑ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එතකොට බෞද්ධ සමාජයේ කොටස් දෙකකට බෙදන්න බලන්න. කොටස් දෙකකට බෙදන්න බැරි. බෞද්ධ සමාජයේ කොටස් දෙකකට බෙදා දක්වන්න. ගිහි පැවිදි. එතකොට ගිහි සමාජයේ කොටස් දෙකකට ආයෙ බෙදෙනවා කොහොමද? උපාසක උපාසිකා. උපාසක උපාසිකා. පැවිදි සමාජයේ කොටස් දෙකකට බෙදෙනවා භික්ෂු භික්ෂුණී. භික්ෂු භික්ෂු. හරි මාතෘකාව ලියාගත්තද මේ ගිහි පැවිදි යුතුයකම් කියලා? ඔව් සර්. හරි මේකෙත් කතා කරන්නේ මේ දෙපිරිස අතරේ සම්බන්ධතා තියෙන්න ඕනේ. සම්බන්ධතා තිබ්බම තමයි ඒකට හොඳම උදාහරණය තමයි අතීතය. අතීතේ මහා වැව් හැදුවා. මහා සාගරය වගේ විශාල වැව් හැදුවා. ඊළඟට වැව් අමුණු හැදුවා. ඊළඟට දාගැබ් හැදුවා. මේවා ඔක්කොම නිර්මාණය වුණේ භික්ෂුන් වහන්සේලායි ගිහියන් අතර හොඳ සම්බන්ධයක් තිබ්බ නිසා. අපි ටික කතා කරමු. කතා කරන්න ඉස්සෙල්ලා අපි මුලින්ම ලියාගමු ගිහියා විසින් පැවිදි උතුමන් කෙරෙහි පැවිදි උතුමන්ට ඉටු කළ යුතු යුතුයකම්. ගිහියා විසින් පැවිදි උතුමන්ට ඉටු කළ යුතු යුතුයකම්. කියා ගන්න පාස්. ගිහියා විසින් පැවිදි උතුමන් කෙරෙහි ඉටු කළ යුතු යුතුයකම්. කියන්න බලන්න පළවෙනි කවුද ආඩම් හරියට බලائیں පැවිදි උතුමන් පිළිබඳ මෛත්‍රියෙන් ක්‍රියා කිරීම. ලියන්න. පැවිදි උතුමන් කෙරෙහි මොකද්ද? පැවිදි උතුමන් පිළිබඳ මෛත්‍රියෙන් ක්‍රියා කිරීම. මෛත්‍රියෙන් ක්‍රියා කිරීම එක. මෛත්‍රියෙන් ක්‍රියා කිරීම. පැවිදි උතුමන් කෙරෙහි මෛත්‍රියෙන් ක්‍රියා කිරීම.
ඇහෙනවද? හරි. දැන් භික්ෂුන් වහන්සේ නමක් ඔයාලා බස් එකේ යනකොට බස් එකට ගොඩ වෙනවා. ඒ වගේ අවස්ථාවල ඔයාලා ඉඳගෙන ඉන්නවා නම් මොකද කරන්නේ? ඉස්සර අසුනුයි නැගිටලා ආසනේ ලබා දෙනවා. ඊළඟට මහමගදී පව ගරු කරනවා. දැන් එහෙම අපි ගොඩක් අය එහෙම කරනවානේ අපි. නැගිටිනවා. ඔව් ඔව්. ඉඳගෙන ඉන්නවා නම් එතනින් නැගිටිනවා. හැබැයි පාසලේදී උනත් දැන් පාසලේදී භික්ෂුන් වහන්සේ නම ඊළඟට විශේෂයෙන් ගුරුවරයෙක් උනත් ආවම අපි නැගිටින පුරුද්දක් තියෙනවා ළඟට එනකොට. ඊළඟට විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් විවිධ කටයුතු කරලා දෙනවා. මෙන්න මේ විදිහට කායික කර්ම. මේවට කියන්නේ මේ ක්‍රියා කිරීම කියන එකට කියනවා කායික කර්ම පවත්වන්න ඕනේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී. ඊළඟ කාරණේ මෛත්‍රී සාගතව කතා කිරීම. මෛත්‍රී සහගතව කතා කිරීම. පටන් ගත්තාම මේ නෝට් ටික බලනවා. ඒ නිසා මේ නෝට් ටික ලියා දෙන්න. මෛත්‍රී සහගතව කතා කිරීම. කතා කිරීම. මෛත්‍රී සහගතව කතා කිරීම. දැන් භික්ෂුන් වහන්සේලාට කතා ඕනම කෙනෙකුට අපි කතා කරන්නේ මෛත්‍රියෙන් තමයි කතා කරන්න ඕනේ. ඉතර දෙන්න කතා කරන්නේ නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලාට කතා කරනකොට අපි විශේෂයෙන් අපේ හාමුදුරුවෝ කියලා කතා කරනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්න ඕනි වචන වදන් මාලාවක් තියෙනවා, වඩිනවා, වළඳනවා, වදන් මාලාවක් තියෙනවා. අනිත් එක තමයි භික්ෂුන් වහන්සේට කතා කරනකොට ඇත්තටම සෑම වචනයක්ම විශේෂයෙන්ම අපේ ගිහි සමාජයේ අනෙක් අයට කතා කරනවට වඩා විශේෂ මෛත්‍රී සාගත බවක්, ගෞරවනීය බවක් තියෙන්න ඕනේ. ඊළඟට කතා කිරීම, ක්‍රියා කිරීම අනිත් කාරණේ. මෛත්‍රියෙන් සිටීම. කොහොමද? මොකද? මෛත්‍රියෙන් සිටීම. මෛත්‍රියෙන් සිටීමද? ඔව් සර්. භික්ෂුන් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලා ගැන කරනකොටත් මෛත්‍රී ඒ පිළිබඳව උන්වහන්සේලා පිළිබඳව හිතන්න ඕනේ. ඊළඟ ශාස්ත්‍රීය අවශ්‍යතා සඳහා තමයි හැදිරි උන්නේ කීප දෙනෙක් කියනවා. එහෙනම් මා කියන්න බෑ ආයෙත්. ශාසනික අවශ්‍යතා වැඩම ආයෙත් කියන්න. ශාසනික අවශ්‍යතා සාසනික අවශ්‍යතා සඳහා තම නිවසට වැඩම කිරීමට ඉඩ සැලසීම. ආයකත් ලියා ගන්න. තම නිවසට වැඩම කිරීමට අවස්ථාව සැලසීම. භික්ෂුන් වහන්සේ නමක් නිවසට වැඩිය ගමන්ම අපි මොකද්ද කරන්නේ ඉස්සලා? මොකද්ද කරන්නේ? එළියේ ඉඳන් හිටගෙන ඉඳින් කතා කරනවද අපි? නෑ සර්. නෑ මොකද්ද කරන්නේ? ඇතුළට ගෙන්නලා සිතුවිල්ලක් පුටුවකට දාලා ඔව් නිවසට වැඩමවලා ආසනයක් පනවනවා කියන්නේ මොකද්ද? කොහොමද ආසනය පනවන්නේ? පුටුවට සුදු රෙද්දක් දමලා. සුදු රෙද්දක් දාලා සාමාන්‍ය අපේ සාම්ප්‍රදායික පුරුද්ද මේ විදිහට උන්වහන්සේට ආසනයක් පනවලා තමයි අපි කතා බහ කරන්නේ. ඊළඟ කියන්න බෑ. සිව්පසයෙන් වටන් කිරීම. ඔව් සිව්පසයෙන් වටන් හරි යාද. සිව්පසයෙන් වටන් කිරීම. සිව්පසේ නම් කරන්න බෑනේ මතකද සිව්පසේ? සිව්පසේ නම් කරන්න. උපාසක අරදීනේ සිව්පසේ. සිව්වන පිරිස තමයි
පිණ්ඩපාත ගිලාන පච්ච සේනා. ඔව් චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස් සිවුරු ඊළඟ දම්පැන් පිරිකර ඊළඟ සේනාසන කියන්නේ වාසස්ථාන. එහෙම නැත්නම් විහාරාරාම. ගිලම්පස කියන්නේ බෙහෙත් ටික. එන්න මේ කියන කරුණු සියල්ලම. ඒ ගෙවලන මයික් දෙමව්පියෝ පොඩ්ඩක් කතා කරන ඇහෙනවා, කෑ ගන්න ඇහෙනවා. ඒ නිසා මයික් එක ඕෆ් කරගන්න. අපිට තියෙන වෙලාව. කතා කරනකොට තරක් ළමයි මයික් එක ඔන් කරන්න. මේක පුරුදු වෙන්න වෙනවා. පරිස්සමෙන් කරන්න. නැත්නම් ගෙදර දේවල් මුළු ලෝකෙම කට්ටිය අහගෙන ඉඳී දකි. දැන් මේකත් රෙකෝඩ් කරනවනේ වීඩියෝ. ඒ නිසා ටිකක් සංවරව කටයුතු කරන්න ඕනේ. හරි. දැන් මේ විදිහට කිව්වේ අපි භික්ෂුන් වහන්සේලාට දානය කරන්නේ කෙටියෙන්ම කිව්වොත් ආමිස. ආමිස දාණයෙන් අපි උපකාර කරනවා. ආමිස දාණය කියන්නේ ඔය කියන බාහිර දේවල් වලින්. කෙටියෙන්ම කිව්වොත් සිව්පසේ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසෙන් උපකාර කරනවා ගිහියා. මේ පැවිදි උතුමන්ට. දැන් පැවිදි උතුමන් ඊට වඩා උපකාර බොහෝමයක් කරනවා. මොනවාද පැවිදි උතුමන් විසින් ගිහියා කෙරෙහි ඉටු කරන යුතුයකම්? කියන්න බලන්න පළවෙනි එක. වැරදි ක්‍රියාවලින් වළක්වා ගැනීම. හරි. කියන්න පළවෙනි එක වැරදි ක්‍රියාවලින් වළක්වා ගැනීම. වැරදි ක්‍රියාවලින් ගැනීම. ඔන්න දැන් අපි ඒක වික්ෂුන් වහන්සේට ඒව උගන්වන්න යන්නේ නැහැ. වික්ෂුන් වහන්සේලා තමයි ගිහියට මේ දේ උගන්වන්නේ. වැරදි ක්‍රියාවලින් පාපකාරී කටයුතු වලින් ගිහියා මුදව ගන්න. ඒ සඳහා මඟ පෙන්නනවා වික්ෂුන් වහන්සේලා. සමහරවිට ඒ මඟ පෙන්වීම සඳහා දැන් අතීතේ නම් මුගලන් හාමුදුරන්ට වගේ ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම තිබ්බා. සමහර මෙල්ල කරගන්න බැරි අය ඉර්ධි ප්‍රාතිහාර්ය පාලා කරුණු පැහැදිලි කරලා දුන්නා. අර පෝසිය සිටුතුමා වගේ මසුරු සිටුවරුන්ට විශේෂයෙන්. ඒ අය දන් දීම් වගේ කටයුතු වලට යොමු කළේ මුගලන් හාමුදුරුවෝ වගේ ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් හාමුදුරලා ගිහිල්ලා. ඒක වැඩම කරලා නැහැ. එහෙම නැත්නම් වෙන විසුණු වහන්සේලාට අවවාද කරලා ඒක කරන්න බැරි තරම්. නමුත් ඉතින් අද කාලේ ඒ වගේ දේවල් අපිට බලාපොරොත්තු වෙන්න බැරි වුණත් පුළුවන් වුණත් වික්ෂුන් වහන්සේලා කෙසේ හෝ අතීතයේ වගේම වර්තමානයේදී ගිහියාගේ අඩුපාඩු පෙන්වා දීලා ගිහියාගේ ජීවිතය සාර්ථක කරන්න උපදෙස් දෙනවා. වැරදි ක්‍රියාවලින් වළක්ව ගන්නවා. ඊළඟට මොකක්ද? යහපත් ක්‍රියාවලියදී ඔව් වැරදි ක්‍රියාවලින් වළක්වගෙන කියලා දෙනවා යහපත් ක්‍රියා. යහපත් ක්‍රියාවල යොදවනවා. අලියා මේක ලියා ගන්න ඕනි. ලියලා තියාගන්න මම නෝට් එක බලනවා. මේ වලින් තමයි වැඩි ලකුණු ප්‍රමාණයක් දෙන්නේ විභාගෙට. ඒ නිසා මේ සටහන් ටික අනිවාර්යයෙන්ම බලනවා. ඉස්කෝලේ පටන් ගත්ත ගම අනිවාර්යෙන් බලනවා. ඊළඟට ඔයාලා ලියාගත් එක ෆොටෝ එකක් මේකට දාන්න. මේ ගෲප් එකට දාන්න. ලියාගත්ත නෝට් එක දාන්න ඕනේ. ඊළඟට ඔයාලට ප්‍රශ්න පත්‍රයක් මම ඔන්ලයින් දෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් හරහා තමයි ඔයාලට පුරවන්න තියෙන්නේ. පුළුවන් ද ඔයාලට එහෙම Google එකට ගිහිල්ලා පුරවන්න? මම ලින්ක් එකක් දුන්නොත්. ඔයාලා පොඩි පැකේජ් එකක් දාගන්න. අන්ලිමිටඩ් පැකේජ් තියෙනවා විවිධ. ඔයාලා දන්නවා ඇති ඒ වැඩි හිටියෝ අහලා දැනගන්න. එහෙම නැතුව පොඩි කාඩ් දාන්න යන්න එපා. රුපියල් 50යි 100 කාඩ් නිතරම දාන්න යන්න එපා. එහෙම වුණොත් දාපු ගමන් ඉවරයි. අපරාධයි. ඒ නිසා මේ ඔය YouTube කොහොම පේපර් එක කරන්නේ? මම පේපර් එක කරන හැටි මම අන්තිමේට කියන්නම්. මම වීඩියෝ එක පෙන්නලම කියනවා දැන්. මතක් ගන්න අන්තිමේට පාඩම වෙනකොට මම කරන හැටි කියන්න. පේපර් එක කරන හැටි. පේපරේ හදලා තිනවා. ලින්ක් එකකුත් මම දෙනවා. ඒක කියලා දෙන්න. හරි ඊළඟ කියන්නකෝ තුන්වෙනි කොහොමද? මොකක්ද තුන්වෙනි? යහපත් සිතින් යහපත් සිතින් මොනවාද කරන්නේ? ආශිර්වාද කරනවා. ආශිර්වාද කිරීම. ආශිර්වාද කිරීම. ළමයි හැමෝම දැන් අනිත් ඉස්කෝලේ ළමයි සම්බන්ධ වෙලා ඉන්නේ නැත් ෆොටෝ එක දාන්න ඔයාලගේ මේකට ඔයාලා ලියව නෝට් එක ඊළඟට හැමෝටම මේ ගෲප් එකේ සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම අපි ප්‍රශ්න පත්‍රය ලබා දෙන ප්‍රශ්න පත්‍ර ටික සම්පූර්ණ කරන්න ඉක්මනටම
මාසයක් දෙකක් වගේ යනකොට පෙළ පොත ඉවර කරනවා අපි. දැන් අපි සතියකට එකක් කරාට ඉදිරියට පාඩම් කීපයක් මට කරමු පුළුවන් වෙලාවට. අපිට පෙළ පොත ඉවර කරලා ඉස්කෝලේට යනකොට ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. මට කියන්නේ පෝසී සිටුවරයා මසුරු කමින් මුදවාගත්ත තෙරුන් වහන්සේ කවුරුන්ද කියලා? මච්චරිය පෝසී සිටුවරයා. අන්තකනේ අර කැව් අඬ ආසාවක් ඇති වෙලා මාළිගය උඩටම ගිහිල්ලා කාටවත් පේන්නේ නැති වෙන්න කැවුම් හදලා කන්ද සූදානම් වෙලා හිටියා. එතෙන්ට වැඩි අයර්දි බලෙන් හාමුදුරු කවුද? තෙරුන් වහන්සේ. මුගලන් හාමුදුරුවෝ මුගලන් තෙරුන් වහන්සේ තමයි ඉර්ධිපාතිහාරය පාලා මෙයාව මේ ලෝභී සිතිවිලි වලින් මුදවා ගත්තා. දැන් අපි මේ කියන්නේ විහියා කෙරේ අනුකම්පාවෙන් මෛත්‍රියෙන් ඔහුට උපකාර කරනවා භික්ෂුන් වහන්සේ. හරි ඊළඟ කාරණේත් බලන්න කියන්නේ නොයසු දහම් ඇසීමට සැලැස්වීමට සම්පීම. ඔව් හරි ලියාගන්න. නොයසු දහම් කියන්නේ සැලැස්වීම. නොයසු දහම් ඇසීමට සැලැස්වීම. මීට කලින් අහපු නැති දහම් කරුණු කියලා දෙන්න. තමයි ගොඩක් දුරට අහලා නැති කරුණු තමයි අපිට අහන්න ලැබෙන්නේ. එහෙම නැතත් බුදුරන් භික්ෂුන් වහන්සේලා විවිධ ධර්ම දේශනා එදාන්ට බණ දහම් අපිට කියලා දෙනවා. ඒ හැමදේම කරන්නේ මෛත්‍රී සිත. ඊළඟට ඇසූ දහම් ඇසූ දහම් මෙතන නෙමෙයි ඇසූ දහම් මොකද වෙන්නේ කියන්න බලන්න. දුරු කිරීම. ඇසූ දහම් එම සැක දුරු කිරීම. ඇසූ දහම් පිළිබඳ. ඔව්. පිළිබඳ සැක ඇත්නම් දුරු කිරීම. හරි. තමයි ලියා ගන්නව නේද මේවා? ඔව් සර්. සැක දුරු කරවීම. හරි. දැන් උන තවත් කාරණයකින් භික්ෂුන් වහන්සේලා ගිහියන්ට උපකාර කරනවා. මේවා ඔක්කොටම කියනවා කෙටියෙන් වචනයක් මොකක්ද දන්නවද? ධර්ම දාන. මතක තියාගන්න. භික්ෂුන් වහන්සේලාට ගිහියා විසින් දෙන්නේ ආමිෂ දානය. ආමිෂ දානය. භික්ෂුන් වහන්සේලා විසින් ගිහියාට ධර්ම දාන. භික්ෂුන් වහන්සේලා විසින් ගිහියාට ලබා දෙන්නේ ධර්ම දාන. ගිහියා විසින් භික්ෂුන් වහන්සේලාට ආමිෂ දාන. ඒක වචනේ මතක තියාගන්න. අන්තිම කියන්න බෑ. ආයෙත් මයික් එක. මයික් එක අද ඉන්නේ. සුගතියට මඟ පොඩ්ඩක් මයික් එක ඔෆ් කරලා ඉඳින්න. දැන් මයික් එක ඔන් කරලා කියන්න. සුගතියට සුගතියට මඟ කියා දෙනවා. සුගතියට මඟ කියා දෙනවා. දැන් මේ තාක්ෂණික උපක්‍රම හොඳට ඉගෙන ගන්න ඕනවා. ඉගෙන ගන්නවා කියන්නේ ඒක තමයි. හැමදේම ජීවත් වෙන්න අවශ්‍ය හැමදේම ඉගෙන ගන්න ඕනේ. සුගතියට මඟ කියා දී. දැන් මේ පාඩම් ඉගෙන ගන්න හැම එකෙම අපි බලාපොරොත්තු වෙන්නේ පොතපතක් විතරක් කටපාඩම් කරන එක නෙවෙයි. ජීවත් වෙන්න අවශ්‍ය හැමදේම අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ජීවත් වෙන්න අවශ්‍ය තවත් කාරණයක් ඉගෙන ගන්න පෙළඹවීමක් වගේ තමයි මේ අවදී අපිට මේ අන්තර්ජාලය භාවිතයට ලැබෙන්නේ. ඒ නිසා මේ කාලේ උඩරිමේ ඒ දේ ඉගෙන ගන්න. ආය අවස්ථාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට අවස්ථාව ලැබුණත් එතකොට ඉගෙන ගන්න කාලයක් නෙමෙයි. භාවිත කරන්න කාලයක් නෙන්නේ. ඒ නිසා දැන් ඉගෙන ගන්න. හරියට මේ තාක්ෂණය භාවිත කරන්න වැරදිට භාවිත කරන්නේ නැතුව ඒ සඳහා වැඩි හිටියෝ ඉතින් නිතරම උපදෙස් දෙන්න ඕනේ දෙමව්පියෝ. දැන් ඔන්න අපි කතා කරලා ඉවරයි. පැවිදි උතුමන් විසින් ගිහියා විසින් පැවිදි උතුමන්ටත්
උපකාර කරන ආකාරය. එහෙම නැත්නම් යුතුයකම් වගකීම් ඉටු කරන ආකාරය. දැන් මට කියන්න ගිහියා විසින්ද එහෙම නැත්නම් පැවිදි උතුමන් විසින්ද ආමිෂ දාණයෙන් උපකාර කරන්නේ. කාගෙන්ද? හරි අයින් කියන්නේ අයින් කියන්නේ. කවුද? හරි උත්තරේ කිව්වා හරි අයින් කියන්නේ. ගිහියා විසින් පැවිදි උතුමන්ට තමයි ආමිෂ දාණයෙන් උපකාර කරන්නේ. ඊළඟට පැවිදි උතුමන් විසින් ගිහියා කෙරෙහි උපකාර කරන්නේ එක වචන දෙකකින් කිව්වොත් මොන දාණය? ධර්ම දාණය. ඔව් අන්න හරි. ධර්ම දාණයෙන් උපකාර කරනවා කවුද? කවුද ධර්ම දාණයෙන් උපකාර? පැවිදි උතුමන්. පැවිදි උතුමන් කාටද? ගිහියන්. ගිහියන්. හරි. දැන් ඔන්න අපේ පාඩමේ තව පොඩ්ඩක් කතා කරන්න තියෙන්නේ. කෙටියෙන්ම කතා කරාම මේ ගිහි පැවිදි සම්බන්ධය නිසා ප්‍රතිඵලය තමයි සමාජ අභිවෘද්ධිය. සමාජ අභිවෘද්ධිය කියන්නේ කරුණු දෙකකින්. ඒ කියන්නේ සමාජයේ දියුණුව භෞතික වශයෙන්. භෞතික වශයෙන් කියන්නේ ගෙවල් දොරවල්, ඔය යාන වාහන ගන්න එක, ආහාර පාන සපයා ගන්න එක, යාමින් ජීවත් වෙන එක. ඒ අඩුපාඩු සපයාගෙන ජීවත් වෙන එක. හැබැයි ඒක විතරක්මයි. ආධ්‍යාත්මික දියුණුවකුත් තියෙනවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික දියුණුව කියන්නේ හිතාමතා කටයුතු කරන එක, ඊළඟට ආධ්‍යාත්මික යහපත් ගුණ ධර්ම, යහපත් සිතිවිලි, මෛත්‍රිය, කරුණාව වගේ සිතිවිලි වලින් යුක්ත වෙන්න ඕනි, මානව දයාවෙන් යුක්ත වෙන්න ඕනි, බුද්ධිමත් වෙන්න ඕනි. එහෙම නැත්නම් අර භෞතික සම්පත් කොයිතරම් උපයාගත්තා, කොයිතරම් භෞතික සම්පත් තිබ්බා, මිලමුදල් තිබ්බා, ඒවා හරියට පරිහරණය කරන්න බෑනේ. ඒවා අනවශ්‍ය විදිහට වියදම් කරලා, එහෙම නැත්නම් වැරදි දේවල් වලට වියදම් කරලා ජීවිතේ අනතුරේ දාගන්න පුළුවන්. සමාජයට හානි කරන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් විදිහට භික්ෂුන් වහන්සේලා අපිට මඟ පෙන්වන්නේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුවට. මේ වචන දෙක මතක තියාගන්න. භික්ෂුන් වහන්සේලා අපට මඟ පෙන්වන්නේ කෙටියෙන්ම ගත්තොත් භෞතික හා ආධ්‍යාත්මික දියුණුව. ඒක තව ටිකක් එහාට ගිහිල්ලා අපිට පැහැදිලි කරන්න පුළුවන් මෙලොව මෙන්ම පරලොව දියුණුවට මඟ පෙන්වනවා. අවසාන වශයෙන් වැදගත්ම මඟ පෙන්වීම කරන්නේ මොකද්ද? ගිහියාට භික්ෂුන් වහන්සේලා. බලමු මේක පුළුවන්ද කියලා කාට හරි. මේ ප්‍රශ්නේ අහුවේ නෑ මා. ගිහියාට කරන උතුම් උපකාරය මොකක්ද? පැවිදි උතුමන් නිසා. මඟ පෙන්වීමක් කරනවා. මොකක් සඳහාද? ධර්මාවබෝධය සඳහා. ඒකත් හරි. උතුම්ම ලාභය. හරි. ධර්මාවබෝධය සඳහා තමයි. උතුම්ම ලාභය මොකක්ද? උතුම්ම ලාභේ නිරෝගී බව. උතුම්ම සතුට නෑ උතුම්ම ධනෙ සන්තුට්ටි පරමාන්දනං. ඊළඟට උතුම්ම සැපේ මොකක්ද? උතුම්ම සැපේ ලබන්න තමයි භික්ෂුන් වහන්සේලා ගිහියට උපකාර කරන්නේ. මොකක්ද ඒ උතුම්ම සැපේ? මොකක්ද? වන්මක දවස පුරාම සෙල්ලම් කරන්න කියලා දෙන එකද කරන්නේ? මොකද්ද කරන්නේ? උතුම්ම සැපේ ලබා දෙන්නේ. මොකද්ද බුදුදහමේ කියන උතුම්ම සැපේ? නිබ්බානම්. හරි දන්නවා කට්ටිය කියන්නේ. නිබ්බානම් පරමං සුඛං කියලා දේශනා කරේ නිවන පරම සුවය. නිවන සඳහා මඟ පෙන්වනවා අවසාන වශයෙන් භික්ෂුන් වහන්සේලා ගිහියාට. දැන් අපි කතා කරේ සමාජ කණ්ඩායම් කිහිපයක් ගැන විතරයි. සේවී සේවක සම්බන්ධය ගැන කතා කරා, ගිහි පැවිදි සම්බන්ධය ගැන කතා කරා. මේ සම්බන්ධතාව ගැන කතා කරන සූත්‍රය මොකද්ද? බුදුරජාණන් වහන්සේ විසින් ගිහියාට සමාජ සම්බන්ධතා දේශනා කරපු සූත්‍රය මොකක්ද? සිංහලෝවාද සූත්‍රය. මේ සිංහලෝවාද සූත්‍රයේ සඳහන් වෙන්නේ මොනවාද? අන්‍යෝන්‍ය යුතුයකම් හා වගකීම් ඉටු කළ යුතු ආකාරය. අන්‍යෝන්‍ය යුතුයකම් හා වගකීම් ඉටු කළ යුතු ආකාරය. ඇයි යුතුයකම් හා වගකීම් ඉටු කරන්නේ?
සමාජ සුභ සිද්ධිය සඳහා සමාජයේ යහපත සඳහා. හරි ඔච්චර අපිට මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ.